Second mission powered by Sampath Bank. සමාජ පාරිසරික ගැටලු විසඳීම සිය පරමාර්ථය කරගත් සමාජ ව්‍යවසායකයන් සොයා යන සමාජ ආයෝජකයන්ගේ දෙවැනි මෙහෙයුම ඇත්පවුර සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම. චන්තුල අබේවික්‍රම සමාජ ආයෝජනය ලංකාවට හඳුන්වා දුන් මූල්‍ය ක්ෂේත්‍රයේ නිහඬ විප්ලවවාදයා ශ්‍රී ලංකාවේ සමාජ ආයෝජකයන්ගේ ජාලයේ නිර්මාතෘ සහ ආසියාවේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ජාලයේ සභාපතිත්වය දරන චන්තුල අබේවික්‍රම තවත් සංවිධාන රැසක අධ්‍යක්ෂ ධූරය හොබවනවා. ගාමිණී සපරමාදු ගිනි අලු මතින් නැගිට ලෝකය ජයගත් කලාකාමේ ව්‍යවසායකයා ලෝකයේ ඉහළම පෙළේ ව්‍යාපාර සන්නාම සමග ගනුදෙනු කරන කෙන්ට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති ගාමිණී සපරබාදු බොහෝ ඇසූ පිරූ තැන් ඇති ව්‍යාපාර ක්ෂේත්‍රයේ සුන්දර චරිතයක්. හර්ෂ පුරසිංහ සිය පාසල් කාලයේදීම ආරම්භ කළ තම ව්‍යවසාය කෙටි කලකින් දැවැන්ත අන්තර්ජාතික ව්‍යාපාරයක් දක්වා දියුණු කළ ක්‍රියාශීලී තරුණ තාක්ෂණ ව්‍යවසායකයා මයික්‍රෝ ඉමේජ් ව්‍යාපාරයේ නිර්මාතෘ හර්ෂ පුරසිංහ ශ්‍රී ලංකාවේ තොරතුරු සහ sannivedana තාක්ෂණ හැකියාවන් ලොවටම හඬගා පෙන්නූ ආදර්ශමත් පුරෝගාමී. උපුල් දරණගම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජය කෙහෙලි නැංවූ මිත්‍රශීලී උත්සාහවන්තයා දේශීය සහ ජාත්‍යන්තර ඇගයීම් වලින් පිදුම් ලද රුපියල් මිලියන දහස් ගණනක වාර්ෂික ආදායම් උපයන සිසුන් දහස් ගණනකට අධ්‍යාපනය ලබා දෙන හොරයිසන් අධ්‍යාපන සමූහයේ නිර්මාතෘ සහ සභාපති උපුල් දරණගම පියවරෙන් පියවර සාර්ථක වූ දක්ෂ ව්‍යවසායකයෙක්. සඳබිනි පෙරේරා ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ දිලෙන තරුව ශක්තිමත්ම කාන්තා ව්‍යවසායිකාව ලෙස ආසියානු කාන්තා සවිබල ගැන්වීමේ සම්මානයෙන් පිදුම් ලද සඳබිනි ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ උපසභාපතිනියයි. ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ
පරිණත සහ ගෞරවාන්විත කාන්තා චරිතය වන ඇගේ කැපවීම සහ සරල දිවි පැවැත්ම රටේ සියලුම කාන්තාවන්ට ආදර්ශයක්. පසුගිය සතියේ ඇත් පවුරට සහභාගී වූ සමාජ ව්‍යවසායකයන් අතරින් දෙදෙනෙකු තම ආයෝජන මුදල් ලබා ගැනීමට සමත් වුණා. කාන්ති ශ්‍රියාලතා ලක්ෂ 25යි. සුමිත් සඳරුවන් ලක්ෂ 5යි. සම්පත් බැංකුවේ සවි බල ගැන්වීමෙන් ඔබ වෙත ගෙන එන ඇත් පවුර දෙවැනි මෙහෙයුමට අද එන සමාජ ව්‍යවසායකයන් අපි හඳුනා ගනිමු. ඇත් පවුර සමග මෙතෙක්කල් රැඳී සිටි ඔබ සමාජ ආයෝජකයන් කියන්නේ කවුද කියලා හොඳින් දන්නවා. ඔවුන් තමයි තමන් ආයෝජනය කරන මුදලට සරිලන මූල්‍යමය ප්‍රතිලාභයක් වගේම මිනිය හැකි සමාජ සුබලපෑමක් අපේක්ෂා කරන ආයෝජකයන්. අද අපි ඔවුන් ගැන කතා කරමු. ඊට කලින් අද ඇත් පවුරට එන පළවෙනි සමාජ ව්‍යවසායකයා අපි බලමු. අරුන් රූබන් ත්‍රිකුණාමලය. I am Arun from Tringamalli. I'm working in a private financial institution. I am the co-founder of Future Aid, a mobile-based solution to reduce waste as well as better use of resources. Currently in Sri Lanka, nearly 30% of the food we are consuming is wasted. In addition to their high-end families keep idle their children's books and toys in their houses without any usage. In other parts of our country, there are more children wanting those items, but they never have a chance. This mobile app will enable to reduce waste by collecting the foods, toys, and the books that will be thrown into garbage and will be distributed among the low-income level families. I created this app mainly because I am from a Tringamalli. I watched how many foods and toys and books are wasted there. Not only that, this wasted item has created lots of garbage issue as well as environmental pollution. I'm seeking 500,000 for 20% equity of my company. What kind of expertise you have to develop this? Do you need to seek somebody else's assistance toward that, or you have the expertise? No, I have nearly 50% of the expertise, but I'll seek my friend's help. Yeah. So what is the revenue generation you are intent to get through this app? Revenue generation that will be, if, for example, if for a restaurant or home they have the excess food, they will just snap it in our app. So we know the location, we collected it, and we distribute it among them. The income people, low-income people can receive these items on a direct payment or a EMI-like subscription basis, because they don't have the money upfront. No, they can pay it on an installment scheme. So who is going to physically collect the books or the food or the toys and distribute that? What's the process of that? We will collect it. So you need to have some sort of a mechanism for that. Have you sort of kind of accounted for that kind of operations? Yes. So we will collect it from a transport and we'll store it in a store. So it can be different places across the country, I believe. As well. So what is the investment? This 500,000. What you are going to initial app development as well as logistic and marketing. I can't get your business model. What's your business model here? It's business models like this. The items to be wasted, like that food, toys, and books. No, that is very clear. How do you intend to generate revenue? How do you plan to monetize? Monetize like this. People can give those free as well as for a lesser price. So we'll collect it from them and we'll distribute among low-income people. For example,
For example, in Colombo, a book for like an English book for English, like a course book will be around 800 to 1000. So that can't be bought by other parts of the country, other children there, low income level people. So that if they use it in Colombo, they will kept idle there. So we'll purchase it for a reduced price and we'll distribute it among You are going to purchase it. Yes. So where's capital to purchase at scale? How do you intend to purchase items at scale? No, that's what. Because like let's say you get so many people uploading books and food and all that. So how you intend to purchase all those things? Initially we'll bear the cost, but as we're scaling it, the revenue will take care of it, I believe. Arun, where I see this, you are in the very, very early stage. It's a concept, it's an idea. It's a good idea. I mean, like what you have thought through is good, but your business model is not very clear. Therefore, unfortunately, I'm not in a position to invest on this or consider investing, but I wish you all the best to develop this to another level. I think this 500,000 is not sufficient at all. Not about the app. After that, you have a very big process to buy this stuff and storage. If you are going for especially food, you have to have freezers and bikes to buy and deliver. So I don't think at this stage, it's a very, very initial stage. I'm not in a position to invest in this kind of. 500,000 is insufficient. I disagree. 500,000 is enough, probably even more. With all these ups and downs in this society, there live some human beings still amongst us. There will be more than number of people that you and I can think of who would be willing to part with their books and toys that their children have used free. And if these human beings, if they understand the purpose of you collecting them, with your absolute sincerity in that, I'm sure they would not charge you anything for it. They might even store it for you. While listening to you, I figured out some people who are willing to do that, including myself. Store it for you free of charge. Not food, but books. Then you have to put your act together, right? And how would you distribute these books and toys that were more or less gifted to you or sold to you at a minimal price? How do you carry that goodness to a different level and give it to a needy at a lesser price? If you work with that model, bring in the human touch into it and put your soul, the absolute right soul into it, I'm sure 500,000 is more than enough for it. The only hitch here is that it's only a dream. So you better wake up quickly. Wake up and face the light and face the reality. Go down to the street and do a test run. Burn your fingers. You start the walk and show us that you will walk the talk. If you can show us that you will walk the talk, and if you can also show the society that you can walk the talk, there will be many people, including me, who will be behind you. So get back to work. Get back to work. I don't invest on you today. You get down to the street and start work, and I'll tell you what I'm going to do after that. Thank you. I wish you well. In fact, this is not my area of interest, but I understood, as Gamini said, that your cause is really noble purpose. So if you really start, initiate it from the beginning, then we will be able to support you a lot. Because all of us, each one of us have a huge network of relationships are there, like we should be able to help you. So with that, thank you very much and wish you all the best. Yeah.
Arun, you presented, you pitched to solve a very, very important problem, a social problem, food wastage, and how to distribute the food to the people who are needed in it. The Tuskers didn't invest. What are you going to do next? As Tuskers said, I do a pilot run and see not only food, for books, toys as well. Yes. Do a pilot run, then see how it's the market going. So you're not going to stop this? No. Dear viewers, if you are interested in investing in Arun's social mission, social enterprise, and help him make his social enterprise a reality, this is your time. Call us and we will connect Arun with you. Arun, we wish you all the best. Thank you so much. Thanks for the opportunity. At Paula, second mission. සමාජ පාරිසරික ගැටලු විසඳීමට ඔබේ ධනය, ශ්‍රමය, කාලය වැය කරන්න ඔබ කැමති නම් ඔබටත් පුළුවන් සමාජ ආයෝජකයෙක් වෙන්න. ඔබ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ සමාජ ආයෝජකයන්ගේ ජාලයේ සමාජිකයෙක් වීමයි. ඒ සඳහා අයදුම් කරන්න. @පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයා. විගාශිනී හැටන්. Hi everyone, I'm Vigashni. I'm coming from Hatton. My educational background is engineering. Currently I'm working with a private company. It's my pleasure to meet you all here. My business idea is based on heavy traffic blocks. So heavy traffic block is one of the major problem which is facing by the society today. We may not realize the extent of effect that a heavy traffic block can create. It's directly affecting our personal life and our professional life as well. There are some important negative impacts that a heavy traffic block can create. They are fuel consumption, pollution, delay in arrival of emergency vehicles sometimes, road rage and stress. So what is the major cause of this heavy traffic block? It's nothing but a space consumption. So I can explain this like 4-wheelers and 3-wheelers are designed for more than 2 people, like can say as a family vehicle. When an individual is using this 3 or 4-wheeler to move from one place to another, he is entirely utilizing space and the fuel which is allocated for 3 to 4 people. So we have to overcome this problem in a smart way. How much ever we extend the roads, we have to find a smart way to move from one place to another place. So what I think is, why don't we use 2-wheelers as taxi? So we can create a customer friendly app and we can provide them easy payment methods and we can use 2-wheelers as taxi. So we can utilize space, fuel, everything. In future we can use electrically charged bikes to reduce the pollution, and we can also provide female riders for female passengers based on their preference. And if the chance is given, this will be a great initiative for a stressless, pollution-less environment. And this project is costing 1 million, and I'm going to give 25%. Have you developed the app? I thought to do it alone, but when I started developing it, I had some investment problem. So I just stopped creating it. Did you do some research before you came up with this whole concept? Of course, I made a research. Yeah, so I'm someone who has actually used this in some other countries like Myanmar, Cambodia, Bangladesh, even Thailand has this mode of transportation. Okay, so already, if you really do your research, you can see there are existing ride-hailing platforms which can overnight facilitate this capability. So you didn't thought through this? I think if I'm you, if I think that this is a viable thing to do in this country, what I would have done was to go to one of these ride-hailing players and present the business model and try to partner them and execute. Because if you try to do it, executing something like this is very hard.
because you are now, it's in the concept stage. First of all, you have to build the app, and building an app of this nature, it can't be done by this kind of investment. And you are going to compete with players which have much larger investments and very focused in their business. So, so it's a very, very ambitious project. And all I can say is you should have done some more research. And if you really wanted to proceed with something like this, what you should have done was to talk to existing players and present them a model and to see how you can get this executed in partnership with them, and convince them to bring these two-wheelers also, I mean like basically motorbikes also, to the platform where you can play a role in facilitating that, something like that. I don't know. So that's the kind of thinking which I'm getting. And so since it's in the early stage, I can't personally commit for any investment because it's just a concept, and I know for a fact that it's very difficult to execute because of existing platform providers. So that's my feedback to you on this. Have you ever ridden a motorcycle? Yeah. Have you? Yeah. Where? Like in my childhood, around my Where? Colombo? Hatton? Where? Hatton. Oh, it's a different ball game here, child. Different ball game. I have once, for the heck of it, in Vietnam, got onto a motorcycle. Until I got down, my heart was in my mouth. The scenario is no different anywhere else. It's pretty much the same. So I do not know how safe or how would somebody be enticed to get onto a pillion of an unknown riders and take a ride unless he or she is desperate. I mean, I would rather walk. With this slim body of mine on a motorcycle and getting somebody to ride me around is next to disaster. Would you entrust yourself, would you entrust your life to some unknown person? You know the way, the risk they take, you know the reckless manner they ride. Yeah. So I do not know whether it would apply into these systems or societies here, but nevertheless, do a test run. And I think you are in very primitive stage now, but do a test run. Your thinking is right. I like your idea, I like the way you think, and that's all fine. But do a test run, but in a populated area like Colombo City, not in very much like Hatton. Vigashini, what we can do is, we have one of our taskers who have something of this repute initiated already. We will connect you to him to have a chat with him on your proposition. Okay. Because he has huge operations here in Sri Lanka. I think you should have a chat with him and see how this is feasible. So without you doing a pilot, if he feels that this is workable, then you could probably have opportunity to kind of, do an initiative with him. So I promise you to kind of connect you to him next couple of weeks, once I know that he's in Colombo, and give an opportunity for you to meet with him. Vigashini, Hi. you did a fantastic presentation Thank today. you. A very, very burning problem Okay, thank you. in urban Sri Lanka, particularly traffic. Yeah. And you had quite an interesting idea, using two-wheelers as taxis, right? I quite like that idea. Okay. What are you going to do next? What I'm going to do next is, I got some knowledge about my idea. What are all the areas that I need to focus? What are all the precaution activities? And I'm gonna develop my idea. So you're going to much continue better. working on it, Yeah, right? exactly. I'll tell you what. Right now there are hundreds of thousands of viewers who are watching Athpaura. If you are interested in supporting, investing in Vigashini's social enterprise idea, here's your chance. Call us and we can connect Vigashini with you. Vigashini, Yeah. keep doing what you're doing. Thank you. And all the best. Thank you. Athpaura.
Second mission. සමාජ ආයෝජකයෙක් ඔබේ ව්‍යාපාරයේ ආයෝජනය කරන්නේ සමාජ සුබලපෑම වෙනුවෙන්. ඒ අනුව ඔහු හෝ ඇය ඔබේ ව්‍යාපාරයේ කොටස්කරුවෙක් එහෙම නැත්නම් හවුල්කරුවෙක් බවට පත්වෙනවා. සමාජ ව්‍යවසායකයෙක් වන ඔබ ඒ සඳහා සූදානම් විය යුතුයි. අද ඇත්පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයා ප්‍රදීප් කුමාර බොරැල්ල. අයිබෝන් ඇත්පවරෙන් අවසරයි මම ප්‍රදීප් කුමාර් මම බොරැල්ලෙන් ආවේ බොරැල්ල ප්‍රදේශයෙන් මේ සමාජයේ අද වතුරත් එක්ක තියෙන පානීය ජලයේ තියෙන ගුණාත්මක භාවය වැඩි කරන්න මගේ රියැක්ටර් දෙකක් මම ගෙනලා තියෙනවා ප්‍රතිකාරකයන් එකක් නාගරික ජල සැපයීමේ තියෙන ක්ලෝරින් බැර්ලෝ කෘෂි රසායනිකයන් ඉවත් කරන්නත් අනිත් එක කිව්ල කැල්සියම් මැග්නීසියම් ඉවත් කරන්න මේ දෙක අපි අදලා තියෙනවා දැන් අද වෙළඳපොලේ මෙන්න මේ දෙක තියෙනවා අනිත් එක අපිට අවශ්‍යයි RO යුනිට් එකක් අපේ අතින් නිෂ්පාදනය කරන්න මොකද අද වෙළඳපොලේ තියෙන RO යුනිට් මිල අධිකයි ඒතර අනුරාධපුර පැත්තේ පොළොන්නරුව පැත්තේ TDS එකත් වැඩියෙන් තියෙන නිසා RO යුනිට් එකට යන්නම ඕන ඊට අමතරව තෝරාගත්තු පැතිවල TDS එක අඩුවෙන් තියෙනවා. ඒකට කිව්ල විතරක් ඉවත් කරන්න පුළුවන් යුනිට් එකක් තියෙනවා. ඉතින් මෙතනදී වවුගොඩු ප්‍රශ්නෙට උත්තරයක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි අපේ ව්‍යාපාරයට සමස්තය දාලා තියෙනවා 2.5 මිලියන මේ ව්‍යාපාරය නඩත්තු කරගෙන යන්න. දැන් අපිට අවශ්‍යතාවය තියෙනවා RO යුනිට් එකක් නිෂ්පාදනය කරන්න. එතනට අවශ්‍ය වෙලා තියෙන ලක්ෂ 2ක මුදල. ඒකට 10% කොටසක් අපි දෙන්න කැමතියි. දැන්ට ඔබතුමී වෙළඳපොලේ මේක දාලා තිනවා. කොච්චර යුනිට්ස් තියෙනවද? සර් දැනට අපි යුනිට්ස් 800ක් 800ක් විතර විකුණලා තියෙනවා. දැන්ට විකුණලා තියෙනවා. ඒ රුපියල් එක යුනිට් එකක් කීයද? මෙන්න මේ දෙක විතරයි විකුණන්නේ. එකක් අපි රුපියල් 5000 ගානේ විකුණන්නේ. අර දෙක විතරයි. විතරයි විකුණන්නේ. ඔව්. අරව වුණාද අනිත් ඒවා? ඒක දැන් මේ ඇත්පවුරෙන් තමයි අපි අඳුන්වා දෙන්න ආවේ. මොකද අරක තමයි අපේ ඉලක්කය තියෙන්නේ. දැනට අර දෙක විකුණනවා ඔබතුමාලා. ඔව්. ප්‍රදීප් දැන් ඔයා අර එහා පැත්තේ තියෙන යුනිට් එකෙන් යුනිට්ස් 200ක් වවුන විකුණලා තියෙනවා කියලා කිව්වා. ඔව්. 700ක්. 700ක්? ඔව්. 700ක්. ඔය එක යුනිට් එකක් කීයද? 5000. 5000. 5000. රුපියල් 5000යි. ඔව්. ඔයාලට කීයක වගේ සුද්ධ ලාභයක් තියෙනවද? ඒකේ සුද්ධ ලාභය තියෙනවා මට රුපියල් 2000. සුද්ධ ලාභය 2000ක්. 2000ක් තියෙනවා. සුද්ධ ලාභය 2700න් වැඩි කරපුවාම ඔයාලට අපේ ලක්ෂ 2 ඕනේ නැහැ නේ. ඔව් සර්. දැන් ඒක මට වැරදුනේ සර්. කයිතඩි වල යාපනයේ කයිතඩි බ්‍රාන්ච් එකක් තියලා ඒ හැමෝටම ණයට දුන්න බඩු. ණයට දුන්න එකෙන් මට ඔක්කොම අවුල් වෙලා ගියා. ඉස්සෙල්ලා මට කියන්නේ මේක ඔයා මොකක් හරි ප්‍රමිතිය තහවුරු කරන්න සහතිකයක් ගත්තද මේකෙන් ඉල්ටෙන වතුර කොහෙන්ද ගත්තේ? සර් මම දැන් ITI එකට මගේ යුනිට් එක ෆිට කරලා දීලා තියෙනවා. ඒගොල්ලන් කාල සීමාවක් අරගෙන මට ඒ විස්තර ටික දෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ITI සර්ටිෆිකේට් එකට දාලා තියෙන්නේ වතුරේ ක්වොලිටි එක ඒගොල්ලන් අපේ රියැක්ටර් එකක් අරගෙන ෆිට කරගෙන තියෙනවා. මේ යුනිට් එක. යුනිට් එක. කොයි එකද? කාබන් එකද? ඈත එක. ඈත එක. එහා පැත්තේ එක. මේක නෙමෙයිනේ. නෑ නෑ. හරි දැන් මේක ගැන කියන්නකෝ. මේක තාම හදන්නවත් පටන් ගන්න නැහැ. නෑ සර්. ආවාට බඩු ගෙනල්ලත් නැහැ. ඒකට තමයි ආයෝජනයක් ඉල්ලන්නේ. ආයෝජනයක් ඉල්ලන්නේ. දැන් සර්ලට පෙන්නන්න තමයි මේක මං අදාගෙන ආවේ. නඩත්තු කිරීමේ කොච්චර විතර යනවද නඩත්තුවට? සාමාන්‍යයෙන් සර් නඩත්තුවට අවුරුද්දකට. ඔව්. අවුරුද්දකට නම් මේකට යන්නේ රුපියල් 3000ක් වගේ යන්නේ. 3000. මෙයා ඩැමේජ් කරගත්තොත් විතරයි සර් මෙයාට අවුරුදු 2ක වොරන්ටියක් තියෙනවා. මෙයාව අර මේ පැත්තෙන් මේ ෆිල්ටර්ස් දෙක හරියට වැඩ කරේ නැත්නම් මෙයාගේ ගිහිල්ලා බ්ලොක් වෙනවා. එතකොට මෙයාට රුපියල් 4000ක් යනවා. දැන් අද ලෝකල් මාකට් එකේ තියෙන ගාණත් එක්ක. දැන්ට ඒතර වගේ ව්‍යාපාරය පෞද්ගලික ව්‍යාපාරයක්ද නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක්ද? ඒක පුද්ගලික ව්‍යාපාරයක්. ඒක පුද්ගලික ව්‍යාපාරයක්. තනි පුද්ගලික. ඔයත් එක්ක මේ සඳහා කවුද සහභාගී වෙලා ඉන්නේ දැනට මේ ව්‍යාපාර කටයුතු කරන්න? ඔයා විතරද තනි? මගේ වයිෆ් ඍජුවම සම්බන්ධ. කොහෙද ඔයාගේ දැනට මේ තියෙන ගබඩා හෝ ව්‍යාපාර ස්ථානේ තියෙන්නේ? මගේ ගෙදරමයි මම කරන්නේ. ගෙදර කොහෙද? කිරිබත්ගොඩ. කිරිබත්ගොඩ. දැන් ඔයාලට සේල්ස් වල ස්ටාෆ් එක කොච්චරක් ඉන්නවද? දැනට වැඩ කරනවා 40ක් විතර වැඩ කරනවා මගේ නෙවෙයි මාකටිං ටීම් එක අර මාකටිං කට්ටියකට දීලා ඒගොල්ලන් තමයි කරගෙන යන්නේ. ඔයා මේ වෙන මම ෆිටින්ග්ස් විතරයි යන්නේ වෙන. මම දැන් ඒගොල්ලන් ඕඩර් එක ගන්නවා මම ගිහලා ෆිට කරනවා.
මගේ එතන ප්‍රමාද දෝෂයකුත් තියෙනවා. ඒගොල්ලන්ට ඉල්ලුමට දැන් මේ දවස්වල සැපේ මුටියක් ඔයා තනියෙන්ද වැඩ කරන්නේ එතකොට? නෑ මගේ තව පස්සෙනෙක් වැඩ කරනවා. මේගොල්ලන් ඇවිල්ලා අද මේ ඒරියා එකේ කරාම ඊට තව ඒරියා එකක් කරනවා. ඒකට අර ගන්න කස්ටමර් එක මේ ගෙවල් වලට ගිහින් මේක ඩෝර් ටු ඩෝර් යනවා ඒගොල්ලෝ. දැන් මෙහෙමයි. දැන් මේ ප්‍රදීප් මට තේරෙන විදිහට ප්‍රදීප්ට තියෙන කාර්මික දැනුම මේ වැඩේ පිළිබඳ කාර්මික දැනුම. නමුත් මේක අලෙවි කරන්න සහ එතනින් එහාට මේක ගෙනියන දැනුම ප්‍රදීප්ට නැහැ. ඒතර ප්‍රදීප් අනිවාර්යයෙන්ම දැන් හොයාගන්න ඕන කරන්නේ මාකටිං කරන කෙනෙකුටත් වැඩිය මේක ඇඩ්මිනිස්ට්‍රේට් කරන්න කෙනෙක්. නැත්නම් ඔයා ලෑස්ති වුණොත් එහෙම මේක මැනුෆැක්චර් කරන්නයි, ඉන්ස්ටෝල් කරන්නයි, ඇඩ්මිනිස්ට්‍රේට් කරන්නයි මේ වැඩේ වට කරගන්න බැරුව කියලා ඔයා අසනීප වෙනවා. ඔයා මානසිකව වැටෙනවා, ශාරීරිකව වැටෙනවා, වැඩෙත් වැටෙනවා. ඉතින් අපිත් වැටෙනවා අපි ආයෝජනය කරලා. ඉතින් සාධාරණ නැහැනේ අපිට ආයෝජනය කරන්නයි කියන්නේ. ප්‍රදීප් මෙහෙමයි. මම කැමති ඔයාගේ මේ ඇඟ ඇතුලේ ඉන්න පොඩි ව්‍යවසායකයෙක්. හරි ආසයි ගෝලයාව ගන්න එළියට. හරි. ඔයාගේ හිනායම මට පේනවා ඔයත් වැඩේ කැමති කියලා මිනිහා එළියට දාන්න. මට ඒකට ඔයාට කියලා දෙන්න පුළුවන්, මට ඔයාට මාර්ගය කියලා දෙන්න පුළුවන්. හැබැයි ඔයා තවම මේකේ ක්‍රියාවලිය පිළිබඳව, අන්තර්ගතයේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව ඔයා දන්නේ නැහැ. ඊට අමතරව ඔයාට මේ වගේ යුනිට්ස් කීපයක් හදාගන්නට පුළුවන් නම් පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට. දැන් ඔයාට අර රුපියල් 5000ට විකුණන යුනිට් එකනේ. ඒක කරන්න කියලා ඔයා මේ පොඩ්ඩක් අපහසුතාවයකට පත් වෙලා තියෙන්නේ. නමුත් ඔයා දන්නවද ඔයාට ඒක අද හැදුවත් ඔයාට විකුණන්න පුළුවන් කියලා? ඒතර ඔයා ගාව ලක්ෂ 3ක් තියෙනවා කිව්වා. ඔයාට තව ලක්ෂ 2ක් ඕනයි කියලා කිව්වා. ඒතර ඒ ලක්ෂ 2 ලැබුණොත් එimhe ඔයාට මේව හදලා නිකුත් කරගන්න පුළුවන්. මැද තියෙන යුනිට් එක මොකද්ද? මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේසයක් උඩ තියලා මේ මෙතනින් ඉන්න එක තියෙනවා මෙතනින්ම ටැපෙන් ගන්න පුළුවන් වතුර ටික. ඒ කියන්නේ මේක ඇතුලේ තනි කර පුරවලා තියෙන ඇක්ටිවේටඩ් කාබන්. එතකොට මේකේ ක්ලෝරින් ටික ඉවත් වෙනවා පැහැදිලිවම. මොකද ඇප්ලිකේෂන් එක? මේකේ දැන් අරකේ කරන දේම තමයි මේකේ කරන්නේ. නමුත් අරක මම සිංක් එකට ෆිට කරන්න ඇදුවා. මේකේ මේස උඩ තියලා බොන්න ඇදුවා. ඔයාට ටෙස්ට් රන් එකක් කරන්න ඕන නම් මේ යුනිට් එකේ එහෙම නැත්නම් ඔයාට මේක ඇසෙම්බල් කරන ඔයා බොරැල්ලි කියවනේ ඉන්නේ. බොරැල්ලි. ඔයාට ඇසෙම්බල් කරගන්න තැනක් ඕන නම් ඒ පරාසය කරන්න ඕන නම් මම ඔයාට එක දෙන්නම්. හොඳයි. ඔයාට ටෙස්ට් රන් එකක් කරන්න එක යුනිට් එකක් හදන්න ඕන නම් පවුරෙන් අවසර මට ලැබෙනවා නම් මම ඔයාට එක යුනිට් එකක් හදන්න ඉන්වෙස්ට් කරන්න. මට ඔයාගෙන් 7-5ක්වත් එපා දැනට මේ කිසිම ප්‍රතිශතයක් එපා. මට ඇත්පවුරෙන් අවසර වුණා මම මේ කියන දෙයට මට ඇත්පවුරෙන් අවසර තියෙනවා. නමුත් මම මේ කියන්නේ මේ මගේ හදවතට එන මේ දේ මම මේ කියන්නේ. මොකද ඔයා මේ කරන්න යන්නේ හුදෙක් ජනතාවට සේවයක්. ඔයා මේකෙන් මුදලක් උපයා ගන්නවද? ඒකෙන් ප්‍රතිශතයක් මට හෝ අපෙන් කාටද දෙනවද කියන එකට වැඩි අදාළයි මේන් මිනිස්සුන්ගේ ජීවිත සුව වෙනවා. ඔයා ප්‍රොඩක්ෂන් එන්ජිනියර් වෙන්න අපි එකවුන්ටිං උයි මාකටිං උයි ඇඩ්මිනිස්ට්‍රේෂන් උයි තව කෙනෙකුට එක්කෙනෙකුට දෙන්න. ඔයාව ධෛර්යය කරලා මොටිවේට් කරන ගන්නකොටස මම බාර ගන්නවා. ඔයා ඒ විදිහට කැමති නම් අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මේ පොරොන්දුවත් මත අපි ඔබට තම සම්බන්ධින්ට ජය පතනවා. ප්‍රදීප් මහත්මයා අද ඔබ ඇත්පවුරට ඉතා වැදගත් සමාජ ගැටලුවක් සෞඛ්‍ය ගැටලුවක් විසඳීම වෙනුවෙන් අදහසක් ඉදිරිපත් කළා. ඇතුන්ගේ ආයෝජනයක් ලැබුණේ නැහැ. මොකද හිතෙන්නේ? ප්‍රශ්න දැනුමක් ලැබුණා ලොකු. ඊළඟට මොකද කරන්නේ? පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒගොල්ලන්ට ඇත්ත පාදලා දීලා එතනින් යාට ප්‍රතිඵල ලැබෙනවා. නියම ව්‍යාපෘතියක්. නියම ව්‍යාපෘතියක් කරනවා. බොහොම හොඳයි. මේ වෙලාවේ ඇත්පවුර නරඹන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගෙන් ඔන්න කවුරු හරි කෙනෙක් කැමති නම් ප්‍රදීප්ගේ මේ සමාජ ව්‍යාපාරය දියුණු කරන්න, සමාජ සුබලපෑම වැඩි කරන්න, ආයෝජනය කරන්න ඔබට අවස්ථාව තියෙනවා. අපිට කතා කරන්න. අපිට පුළුවන් ප්‍රදීප් මහත්මයාව ඔබත් සමග සම්බන්ධ කරන්න. ප්‍රදීප් මහත්මයා ඔබතුමාට ජය. ඇත්පවුර සෙකන්ඩ් මිෂන්. සමාජ ආයෝජකයාගේත් සමාජ ව්‍යවසායකයාගේත් එකම පරමාර්ථය සමාජ පාරිසරික ගැටලුවක් විසඳීම. එහෙමත් නැත්නම් සමාජ සුබලපෑමක් ඇති කිරීම. එනිසා සමාජ ආයෝජකයෙක් වන ඔබ
නිරන්තරයෙන්ම ඔබේ ආයෝජනය වෙනුවෙන් ඇතිවන ඇති කරන සමාජ සුබලපෑම මැන බැලිය යුතුයි. අද ඇත් පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයා. චාමර සෞම්‍යසිරි අනුරාධපුර. ආයිබෝවන් ඇත් පවුරෙන් අවසරයි. මම චාමර සෞම්‍යසිරි. මං ආවේ අනුරාධපුරේ තිරප්පනේර ප්‍රදේශයෙන්. මගේ නිෂ්පාදනය වනුවේ මෙන්න මේ කුඩා කොන්ක්‍රීට් කැට. මේක අපි හඳුන්වනවා කොන්ක්‍රීට් කවරින් කැට කියලා. මේ කවරින් කැට අපි භාවිතයට ගන්නේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේදී ස්ලැබ් කොලම් කොන්ක්‍රීට් කරන්න ගියාම අපි අනිවාර්යෙන් කම්බි දැල භාවිත කරනවා. මේ කම්බි දැල හා සැටලිම අතර පවත්වා ගන්න ඕන නියත උස ඒකාකාරව තියාගන්න තමයි මේ කවරින් කැට අපි භාවිතයට ගන්නේ. සාමාන්‍ය දැනට වැඩබිමේදී නිෂ්පාදනය කරන කවරින් කැට තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් මේවා දැනට අපිට වෙළඳ පොළේදී ගන්න පුළුවන් වෙනත් රටවල් වලින් ගෙනල්ලා අපේ රටේ හાર્ඩ්වෙයාර් කඩවල වල විකුණන්න තියෙනවා. මේ මගේ නිර්මාණය සඳහා මම මොකද්ද සමාජයට දක්වන දායකත්වය, එහෙම නැත්නම් මොකද්ද මේකේ තියෙන සමාජ සුබලපෑම කියලා ගත්තොත් මම මේ සඳහා ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය 3ක් භාවිත කරනවා. පළවෙනි අමුද්‍රව්‍ය තමයි ඔබ අප කවුරුත් පාවිච්චි කරන ප්ලාස්ටික් වතුර බෝතල්. සාමාන්‍ය දිනකට ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් වෙනවා. මේ ප්ලාස්ටික් බෝතල් මගින් නිෂ්පාදනය කරන ෆෙට් ෆයිබර්, එහෙම නැත්නම් පොලියස්ටරීන් ටෙප්තලීන් කියන ෆයිබර් විශේෂය මගේ මේ නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වෙනවා. ඊට අමතරව නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් සාමාන්‍ය දිනකට නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ටොන් 650ක් පමණ ගල් අඟුරු අලු, එහෙම නැත්නම් ප්ලයි ඇෂ් ඉවත් වෙනවා. මේ ප්ලයි ඇෂ් වලින් ටොන් 250ක් පමණයි තාමත් අපි ප්‍රයෝජනයට ගන්නේ හරියාකාරව. ඊටු ටොන් 400ම භූගත කිරීම තමයි කරන්නේ. මෙම නිෂ්පාදනයෙන් ඉවත් වෙන ප්ලයි ඇෂ් මගේ නිෂ්පාදනයේ අනෙක් ප්‍රධාන අමුද්‍රව්‍ය වෙනවා. ඊට අමතරව ඉදිකිරීම් ශේෂ්ත්‍රයේදී ප්‍රධාන ගැටලුවක් පවතින රිවර් සෑන්ඩ්, එහෙම නැත්නම් ගංගා වැලි වලට ආදේශකයක් වශයෙන් කළු ගල් නිෂ්පාදනයේදී ඉතුරු වෙන ගල් කුඩු මේ නිෂ්පාදනයේ තවත් ප්‍රධාන අමුද්‍රව්‍යයක්. මේ ප්‍රධාන අමුද්‍රව්‍ය 3 ආශ්‍රයෙන් තමයි මම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක දැනට මම වෙළඳ පොළට හඳුන්වා දීලා තියෙනවා. සතුටුදායකයි. මට තියෙන අච්චු ප්‍රමාණය අනුව මට දී ගන්න බැරි ප්‍රමාණයක් තමයි මට ඉල්ලුමක් තිබෙනවා. මේක තමයි මගේ නිර්මාණය. මේක ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපෘති සහ හાર્ඩ්වෙයාර් මාකට් එකට යොමු කරන්න. ඒ සඳහා මම බුදුමල්ලාගේ මිලියන 2ක ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා 120ක කොටස් වල. චාමර ඔබ කිව්වා මේ දැන් ඔබ මේ නිෂ්පාදනය කළා වෙළඳ පොළට දාලා තියෙනවානේ. ඔව් සර්. ඒ දාලා දැන් විකිරනවා වෙළඳ පොළේ හાર્ඩ්වෙයාර්. කොහොමද ප්‍රතිචාරය? සර් සාමාන්‍ය මට ප්‍රමාණවත් මෝල් සංඛ්‍යාවක් නැහැ. හැබැයි තියෙන මෝල් සංඛ්‍යාවයි මම හાર્ඩ්වෙයාර් වැඩි ප්‍රමාණයකට යොමු කරන්නේ නැහැ. යොමු කරේ හાર્ඩ්වෙයාර් 10කට වගේ පොඩි ප්‍රමාණයකට. දැනට මම මේක රුපියල් ලක්ෂයක පමණ මේ මාසයක් ඇතුළත ආදායමක් ලැබුවා. හાર્ඩ්වෙයාර් එකකට සාමාන්‍ය මේ පෙට්ටි 10ක් පමණ මම යොදලා තියෙනවා. පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට තමයි ඔයා දාලා තියෙන මේ මූලිකවනේ. ඔව්. සාමාන්‍යයෙන් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න නිසා මේ දැක්කහම ඔයාගේ ප්‍රොඩක්ට් එකේ වෙනසක් අපි දැක්කා. හොඳ ෆිනිෂ් එකක් එක ගොඩක් හොඳ ක්වොලිටි එකකට තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් මං කැමති ඔයාට මේකට සහයෝගයක් දෙන්න. මේකේ ආයෝජනය කරන්න මං අනිත් අයටත් අවස්ථාව දෙනවා මේ තව වැඩි විස්තර ගන්න කියලා ඉවර වෙලා. ඔයාගේ ආයෝජනය කිව්වේ මිලියන් 2ක්. පර්සන්ටේජ් එක 20ක්. එතකොට මේ ඊට දැන් ඒ මුදල අපි ආයෝජනය කරොත් ඔයා කොයි විදිහටද මේක එක්ස්පෑන්ඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මට මිලියන 2ක් ලැබුණොත් මම මේ සඳහා මට අවශ්‍ය මෝල්ස් ප්‍රමාණය සහ කොන්ක්‍රීට් එක මික්ස් කරන්න අවශ්‍ය මික්ස් එකක් මම ගන්න ඕනේ.
ඒ තුලින් මම මාසෙකට මිලියන 1ක ආදායමක් උපයන්න තමයි මිලියන 2ක් මට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ මේ නිෂ්පාදනය සඳහා. මෝල්ඩ් කොච්චරක් හද දැන්ට ඔයා ළඟ තියෙන්නේ මෝල්ඩ් මම දැක්ක මේකේ මෝල්ඩ් කියන්නේ ඉන්දියාවෙන්ද? චීනෙන්. චීනෙන්. හොඳයි. කොච්චරක් මෝල්ඩ්ස් දැන්ට මම ළඟ තියෙන්නේ? තියෙන්නේ මේ මම හાર્ඩ්වෙයාර් වලට යොදලා තියෙන එකේ මෝල්ඩ්ස් 40යි. 40යි. දැන් කීයක් ගන්න බලාපොරොත්තු වෙනවද? මම 250ක් ගන්න 250ක් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ මෝල්ඩ් එක සිලිකන්ද? නැහැ මේක PVC. PVC. එතකොට මෝල්ඩ් එක ඇතුලේ තියෙන ඕකට කියුරින් පීරියඩ් එක කොච්චරද? සාමාන්‍ය මේක කැටේ පොඩි නිසා කියුරින් පීරියඩ් එක එක දවසක් ඇතුළත මට මේක ඩීමෝල්ඩ් කරගන්න පුළුවන්. ඩීමෝල්ඩ් කරගන්න පුළුවන් එක දවසක් ඇතුළත. හැබැයි කියුරින් තියෙන්න ඕන දවස් 20ක්. කියුරින් දවස් 7ක් මම කරන්න ඕනේ. දවස් 7ක් ඇති. දවස් 7ක් ඇති. ඔව්. ඔයා දැන් මිලියන 2ක මේ ඉන්වෙස්ට්මන්ට් එක ගත්තම කොච්චර විතර ප්‍රොඩක්ෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවද ඊට පස්සේ? 2 මිලියන් ඉන්වෙස්ට් කරොත් මට මාසෙකට පෙට්ටි 2500ක්. ඒකත් එක්කද මේ කොස්ට් එක හදලා තියෙන්නේ? ඒකත් එක්කද. පෙට්ටි 2500. ඒකේ කොච්චර ආදායමක් ලබන්න පුළුවන්ද? 2500 වැඩි කිරීම 500 මිලියන 1.25ක්. ඔව් ඒකේ දල ලාභ කොච්චර ලාභයක් තියෙනවද? සුද්ධ ලාභයක් 140ක ප්‍රොෆිට් මාජින් එකක් මට ගන්න. ඒ ඔක්කොම මේ හાર્ඩ්වෙයාර් වලට ඒගොල්ලන්ගේ මාජින්ස් ඔක්කොම දීලා ඩිප්‍රීසියේෂන් ඇරලා. හරි. ඔයා ඊට පස්සේ මේක බෙදා හරින්න බලාපොරොත්තු වෙන්නේ කොයි විදියටද? සම්පූර්ණයෙන්ම හાર્ඩ්වෙයාර් හරහාද? නැහැ මගේ ප්‍රධාන ටාගට් මාකට් එක වෙන්නේ ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපෘති මේජර් ප්‍රොජෙක්ට්. ඒතකොට මම ඒට මට වෙනම ඒ සම්බන්ධ වෙන්න කන්සල්ටන්ට් ඉංජිනේරු මහතුරු හා සම්බන්ධ ස්ට්‍රක්චරල් ඉංජිනේරු සම්බන්ධකම් තියෙනවා. මේ ශාමර ඔයා මේකේ දාලා තියෙනවා ලෑන්ඩ් එක 5 මිලියන් වෙහිකල් එක 3.2 මේවා දැනට ඔයා මේකට ඉන්වෙස්ට් කරලා තියෙනවද? ඔව් දැනට තියෙනවා. මොකද මම කොන්ක්‍රීට් ආශ්‍රිත නිෂ්පාදන මුලින් ඉඳන්ම කරපු මීට කලිනුත් කරලා තියෙනවා. ශාමර මම මිලියන් 2ක් මේකේ ඉන්වෙස්ට් කරන්න කැමතියි. මම ඉන්නේ ගොඩක් ඉදිකිරීම් ශාස්ත්‍රයේ මට ගොඩක් ඔයාට අවස්ථාවන් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයා කිව්වා වගේ තව ගොඩක් කන්ස්ට්‍රක්ෂන් යන ඒවටත් අපිට ඩිරෙක්ට්ලි කතා කරලා මේක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඊළඟට ඔයා ගොඩක් තරුණෙක් කෙනෙක් සන්තෝෂයිවත් එක්ක වැඩ කරන්න මේවා වෙන එක. ඒ වගේම ඔයාටත් ගොඩක් ඔපචුනිටිස් තියෙනවා අපිත් එක්ක වැඩ කරනකොට. ඒ මිලියන් 2කට ඔයාට දෙන්න පුළුවන් ෂෙයා එක මීට වැඩිය වැඩි කරන්න පුළුවන්ද? මේ මොහොතේ මට දෙන්න පුළුවන් 120ක යාස් පමණයි. මං කිව්වොත් ඒක 125ක් කියලා. මේ මොහොතේ පොඩ්ඩක් අමාරුයි. අමාරුයි. හරි. ඔයා දැන් මේක ඉන්වෙස්ට් කරලා තියෙනවනේ දැන් වාහනයක් මේ තියෙන 5 මිලියන්ම ඔයා කම්පැනි එකට දාලා තියෙනවා මේකේ දාලා තියෙන ටික. හරි. හරි ඕකේ මං කැමති ආයෝජනයට. බොහොම ස්තුතියි. මගේ උණුසුම් සුබ පැතුම්. ඇත්පවුරෙන් මිලියන 2ක දැවැන්ත ආයෝජනයක් සඳමිනී මහත්මියගෙන් ඔබ දිනාගත්තා. මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. මං ඉගෙනගත්තු දෙයින් මගේ රටට දෙයක් කරගන්න මට අවස්ථාව හම්බුණා. ඒ වගේම සඳමිනී මහත්මියට මම ස්තුතිවන්ත වෙනවා මට ඒ ආයෝජනය ලබා දුන්නට. මං ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව මගේ රටට මීට වඩා දෙයක් කරන්න. ඔබ වැනි තරුණයන් අපේ රටට ආදර්ශයක්. ඔබ වැනි ව්‍යවසායන් තමයි අපේ රටට අවශ්‍ය. චාමර ඔබට ජය. බොහොම ස්තුතියි. ආයෝජන ලාභීන් වෙනුවෙන් සම්පත් බැංකුව ලබා දෙන සම්පත් සවිය ගෙනුම් සේවා විශේෂ පැකේජය සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු මනුප්‍රිය දිසානායක මහතා අතින් ලබා දුන්නා.
ආයෝජන ලාභීන් වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබා දෙන රුපියල් මිලියනයක් වටිනා හදිසි අනතුරු ආවරණ රක්ෂණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහකාර සන්නාම කළමනාකරු මොහාන් පෙරේරා මහතා අතින් ලබා දුන්නා. අවසානයේ මිනිස්සුන්ට මතක තියෙන්නේ ඔබ කෙතරම් ධනය ඉපැයුවාද කියා නොවේ. උන්ට මතක තියෙන්නේ ඔබ සමාජය වෙනුවෙන්, පරිසරය වෙනුවෙන්, එහි දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් කළ කී දේ පමණයි. මම එරන්ද ගිනිගේ ඔබේ හිතවත් සමාජ ව්‍යවසායකයා. ලබන ඉරිදත් රාත්‍රී 9ට සම්පත් බැංකුවේ සවි බල ගැන්වීමෙන් ඔබ වෙත ගෙන එන ඇත් පවුර දෙවැනි මෙහෙයුමෙන් අපි හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්. මානසික ගැටලුව අක්‍රමතා සඳහා විසඳුම් සෙවීමයි. කායික හරි මානසික හරි රෝගයක් වුණා නම් තව 100ක් විතර ලෑස්ති කරගන්න. පාරම්පරිකව භාවිතා කරන අපි කියමු වෙලාව 7:45ට. ඒකවා ඩේටාබේස් එකක් සපෝට් කරන්න ඕනේ. ඔක්කොම පෙන්වන්න සුදු පාටින් එතකොට. මාත් කැමති සම්බන්ධ වෙන්න ඒගොල්ලන්ගේ ශක්තිය මත. පැච්වර්ක් ඩිසයින් දාලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන භාවිතා කරන අමුද්‍රව්‍ය ඇවිල්ලා ගෝනිද? අනුමත කරන ලද රසායන